ආයුබෝවන් සුබ දවසක්. සුබ දවසක් කියලා ඔබට ප්‍රාර්ථනා කරාට මම දන්නවා මේ විදිහේ ඔබගේ ජීවිතය නැත්නම් ඔබගේ ඉදිරි අනාගතය ඉතාමත් අවනිශ්චිතභාවයක පවතින්නේ. මුළු ලංකාවේ ආර්ථිකය, මුළු ලංකාවේ සමාජය මේ විදිහේ ඉතාමත් දෙදරීමකට ලක් වෙලා තියෙන අවස්ථාවකදී mastv.lk විදිහට අපි බලාපොරොත්තු වෙනවා ජනතාවගේ පැත්තෙන් නම් හැමදාම ඔබට කරුණු වාර්තා කරන්න. මේ නිසා අද දවසේදීත් අපි බලාපොරොත්තු වෙනවා එවැනි සමාජ කණ්ඩායමක් එක්ක මේ සාකච්ඡාව දිගහරින්නට. අද දවසේදී අපේ සාකච්ඡාවට සහභාගී වෙනවා දේශීය ව්‍යාපාර සුරකුම් සභාවේ ත්‍රිකුණාමලය කැඳවුම්කරු එච්.එච්. අරුණ කීර්ති මහතාවත් ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම සරත් කරුණාදාස මහතාවත් සම්බන්ධ වෙනවා දේශීය ව්‍යාපාර සුරකුම් සභාවේ ප්‍රධාන කැඳවුම්කරු තුමා. ඒ වගේම මා සමීපයේ ඉන්නවා මහේන්ද්‍ර පෙරේරා මහත්මයා දේශීය ව්‍යාපාර සුරකුම් සභාවේ සභාපතිතුමා. සියලු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා. දේශීය ව්‍යාපාර සුරකුම් සභාව නැත්නම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මේ වෙද්දී මොන වගේ අර්බුදයකට ලක් වෙලා ඉන්නේ කියන කාරණය අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පළමුවෙන්ම කැමති අපගේ මහේන්ද්‍ර පෙරේරා මහත්මයාට දේශීය ව්‍යාපාර සුරකුම් සභාවේ සභාපතිතුමා වෙතට යමු වෙන්න. සභාපතිතුමනි මේ මොකක්ද මේ දේශීය ව්‍යාපාර සුරකුම් සභාව කියලා කියන්නේ? මොන වගේ සංවිධාන ව්‍යුහයක්ද මේක ඇතුළේ තියෙන්නේ? ඇත්තටම අපි දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාවෙන් නියෝජනය වෙන්නේ ලංකාව පුරාව මුළු ලංකාවම ආවරණය වන පරිදි සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි ඉන්න සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් තමයි අපේ සභාව තුළින් නියෝජනය වෙන්නේ. විශේෂයෙන් සේවකයන් 300කට වඩා අඩු තමන්ගේ ව්‍යාපාරික සහ ව්‍යවසායික කටයුතු කරගෙන යන අය තමයි අපේ මේ දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාවට අනියුක්ත වෙලා ඉන්නේ. අතරම මේකේ අපි ගත්තොත් අපි දැන්ට අවුරුද්දකට වගේ කාලයකට පෙර විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයත් ඒ වගේම කොවිඩ් ප්‍රසංගතේ පළවෙනි හා දෙවෙනි රැල්ල අවසාන වෙනකොට තමයි ඇත්තටම මේ වගේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ එකමුතුවක් අවශ්‍යයි කියන දෙයක් මේ රට තුල ඇති වුණේ. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපේ මේ සභාව ආරම්භ වුණේ. එතකොට මේ අවස්ථාව වන විට අපිට දිවයින පුරා විසිරී සිටින සමාජිකයන් 30000ක වගේ ප්‍රමාණයක් අපිත් සමග එකතු වෙලා මේ අවස්ථාවේදී කටයුතු කරමින් ඉන්නවා. ඒතර ඒකටත් මූලිකම හේතු වුණේ විශේෂයෙන්ම ඒ කාල සීමාවේදී රටේ පැවතිච්ච වාතාවරණය විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට හිතකර නොවන පදවන අවස්ථාවකදී ඒ තමන්ගේ ව්‍යවසායක කටයුතු හොඳින් කරගෙන යාමට අවශ්‍යතාවය කොයි ආකාරයෙන්ද අපි උදා කරගන්න කියන එකට විසඳුමක් හැටියට තමයි අපි මේ සියලු දෙනා එකතු වෙලා ඒ අවස්ථාවේදී මේ අපේ මේ ව්‍යාපාර සුරැකීමේ සභාව ආරම්භ කරේ. දේශීය ව්‍යාපාර කියලා කිව්වට පස්සේ අපි දන්නවා දැන් බුලත් පිට විකුණන මිනිස්සයාගේ ඉඳන් සිල්ලර බඩු වෙනදාම දක්වා අපේ දේශීය ව්‍යාපාර තියෙනවා. මේ අපි කියන දේශීය ව්‍යාපාර සුරැකීම් සභාව කියන ඒ කොටසට ඉන්නේ අර පුංචි ව්‍යාපාරිකයගේ ඉඳන් මොන වගේ තරම් ව්‍යාපාරිකයද? ඔව් ඇත්තටම මේ පුංචිම ව්‍යාපාරිකයා ඉඳලා සාමාන්‍යයෙන් මේ රැකියා අවස්ථාවල් 300ක් විතර වගේ වෙනකන් ලබා දීලා තියෙන පරාසයකට මේක විහිදෙනවා. මොකද ඇත්තටම ගත්තොත් ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක තමයි ලංකාවේ දල ජාතික නිෂ්පාදිතයට 52%කට වැඩිය දායකත්වයක් ලබා දෙන්නේ. ඒතර එහෙම ගත්තාම වැඩිම දායකත්වයක් ලබා දෙන කොටස තමයි මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ කියන්නේ. ඒ වගේම අපේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ යටතේ සාමාන්‍යයෙන් ලක්ෂ 50කට වඩා ප්‍රමාණයක් රැකියා කරනවා. එතකොට රටේ දල ජාතික නිෂ්පාදිතයට ඍජු දායකත්වයක් අපේ මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ ලබා දෙනවා. ඒ වගේම රටේ ගත්තොත් ඇත්තරම මේ කොඳුනාරටිය කියලා ගත්තොත් රටේ ව්‍යවසායකත්වයේ කොඳුනාරටිය කියලා ගත්තොත් ඒ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ. අපි දන්නවා මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මේ වෙද්දී දැඩි ප්‍රශ්න රාශියකට අර්බුද රාශියකට මුහුණ දීලා සිටිනවා. මම කැමතියි අපේ සරත් කරුණාදාස මහත්මයා වෙත යමු වෙන්න. සරත් කරුණාදාස මහත්මයා මේ වෙද්දී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ මුහුණ දෙන අර්බුදය කොමක්ද? විශේෂයෙන් අපි දන්නවා මේ වෙද්දී ණය අර්බුදයක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ වෙලාගෙන තිබෙනවා. මොකක්ද මේ ණය අර්බුදේ? ඇයි මේ ණය ගන්නෙ? මොකටද ණය ගන්නෙ? ඒතකොට මේ ණය වලින් මොකක්ද ඒගොල්ලෝගේ ජීවිතවලට වෙලා තියෙන්නේ? ඇත්තටම ප්‍රභාත් අපි ගත්තයින් පස්සේ මේ කාලය තුල ව්‍යවසායකයෝ විදියට අපි අපේ ව්‍යාපාර සාමාන්‍ය ප්‍රාග්ධනයක්
තමන් හොයාගෙන තමයි ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ. ඒතකොට මේ සැලකිය යුතු ප්‍රාග්ධනයක් හොයාගෙන ඊට පස්සේ ඒක හොයාගන්න විදිය අපි හිතනකොට සමහර විට රැකියාවක් කරලා හොයාගත්ත මුදලක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර විදේශගත වෙලා අවුරුදු ගණනක් දුක් විඳලා ඇවිල්ලා කැපිටල් එකක් හොයාගෙන ඒකෙන් ප්‍රාග්ධන මුදල ආයෝජනය කරලා තමයි මේ ව්‍යාපාර පටන් ගෙන තියෙන්නේ. එතකොට අපි බැලුවම් පස්සේ මේගොල්ලෝ සැලකිය යුතු මට්ටමකින් ව්‍යාපාර ගොඩනගාගෙන ආවට පස්සේ මේක පුළුල් කරගන්න තමයි ඇත්තටම ණය මුදලක අවශ්‍යතාවයක් වෙන්නේ. ඒ නිසා තමයි ව්‍යාපාරිකයෝ විදියට අපි බැංකුවක් තෝරා ගන්නවා මේ ණය විශේෂයෙන්ම ව්‍යාපාරය පුළුල් කරගන්න කාරක ප්‍රාග්ධන අවශ්‍යතා ඊට පස්සේ ස්ථාවර වත්කම් ගොඩනගා ගන්න ඒකත් එක්ක සහ මේ ව්‍යාපාර තුල ඇති වෙලා තිබෙන තරඟකාරීත්වයට මුහුණ දෙන්න මේ ණය අරගෙන තියෙනවා. එතකොට මේ ණය පැහැදිලිවම අපි බැලුවයින් පස්සේ මේ ණය අපේ රටට උබින බැංකු ක්‍රමයක් වාණිජ බැංකු විශේෂයෙන්ම බලපත්‍රලාභී වාණිජ බැංකු වලින් ගන්නවා ඊට පස්සේ මේ ලීසින් ආයතන වලින් ගන්නවා වාහන වගේ දේවල් වලට. ඉතින් මේ වෙලාවේ මේ අය ණය ගත්තේ ව්‍යාපාර දියුණු කරගන්න. දැන් පහුගිය කාලෙත් අපි දැක්කා මේ ව්‍යාපාර දියුණු කර ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් ගන්න ණය යෝජනා ක්‍රම රාශියක් රජය හඳුන්වනවා. මේ වලිනුත් විසඳුමක් ලැබුණේ නැද්ද ඔබතුමන්ලට? ඇත්තටම ප්‍රභාත් අපි ව්‍යාපාරිකෝ විදියට අපි දැනගන්න ඕන අපේ ව්‍යාපාර ගොඩනගන්න ගන්න ණය ක්‍රමය මොකක්ද කියලා. ඒක සමහර විට වර්කින් කැපිටල් එකකට කෙටි කාලීන ණය මුදලක් විදියට ගන්නවා. ඊට පස්සේ ස්ථාවර වත්කම් ගොඩනගා ගන්න දීර්ඝ කාලීන ණය මුදලක්. එතකොට මේ පෝර්ට්ෆෝලියෝ එක කියලා සෙන්ට්‍රල් බැංක් එකේ තියෙනවා ණය පිළිවෙතක්. එතකොට ණය කලබක් තියෙනවා. ඉතින් මේකෙන් ණය දෙනකොට කුෂිකර්ම ශාස්ත්‍රයට, ඉදිකිරීම් ශාස්ත්‍රයට, ඒ වගේම අනිකුත් ශාස්ත්‍ර වලට ණය දෙන විදිහක් තියෙනවා. එතකොට මේ ණය අපි පෞද්ගලික කාලේ ඇත්තටම පැහැදිලිව හොයලා බැලුවොත් එහෙම මේ ණය පිළිවෙත තුල අපේ රටේ ශ්‍රී ලංකා මහ බැංකුව ණය දීලා තියෙන්නේ විශේෂයෙන්ම කුෂිකර්ම ශාස්ත්‍රයට ඔබ දන්නවද 10%කටත් අඩු ප්‍රමාණයක් තමයි කුෂිකර්ම ශාස්ත්‍රයට ණය සඳහා දීලා තියෙන්නේ. ඒ ව්‍යාපාර සඳහා. ඊට පස්සේ ඉදිකිරීම් කර්මාන්තයේ පෞද්ගලික කාලේ අපි දැක්කා සංවර්ධන වෙන වැඩපිළිවෙළවල් එක්ක රජයේ යෝජනාවලියත් එක්ක වැඩි ප්‍රමාණයක් දුන්නා. ඊළඟට වැඩිපුරම ණය දීලා තියෙන පරිභෝජන ණය. මිනිසුන්ට ක්‍රෙඩිට් කාඩ් ඒ වගේ ණය තමයි දෙන්නේ. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම කන්සල්ටන්ට් සර්විස් ඒ කියන්නේ මේ සේවා අංශයට ඇත්තටම මේ 104ක 5ක වගේ එකක් තමයි මේ ණය කලම තුල දීලා තියෙන්නේ. එතකොට පැහැදිලිවම අපි ගොඩනගන්න ඕන විශේෂයෙන්ම කුෂිකර්මයක ආශ්‍රිතව නිෂ්පාදන කර්මාන්ත ගොඩනගනවා නම් ඒ අංශයට වැඩි නබුරුතාවයක් දක්වලා නැහැ. අපි ඒකෙන් අපි හිතනවා වැඩි පොලියක් යදෙන වැඩි ලාභයක් වාණිජ බැංකු වලට එන ණය තමයි විශේෂයෙන්ම ওই බැංකු අයිරා වගේ කෙටි කාලීන අරමුදල් තමයි ව්‍යාපාරිකයන්ට ඒ ව්‍යාපාර තුල ආයෝජනය කරන්න සුදුසු ණය යෝජනා ක්‍රම තිබියදී මම හිතන්නේ ඊට වැඩි පොලියක් යටතේ ව්‍යාපාර කරන්න ඕන ණය මුදල් තමයි ව්‍යාපාර වලට නිකුත් කරලා තියෙන්නේ. ඒකත් එක්ක අපි පැහැදිලි කරොත් එහෙම මේක තුල ව්‍යාපාරිකයා අපි කියනවා මේ ණය ගන්නකොට Taman තීරණය කරන්න ඕන මොකටද මම ණය ගන්න කියලා. එතකොට ව්‍යාපාරිකයෝ විදියට මේ ණය අරගන්න ගියාට පස්සේ මේගොල්ලෝ ඉල්ලනවා අපි කියමු විස්තාරවත්කම් ගොඩනගා ගැනීම සඳහා දීර්ඝ කාලීන ණයක. ඒකේ පොලි අනුපාත අඩුයි. එතකොට වැඩිපුරම මේ ණය අර්බුදය තුල හිර වෙලා තියෙන ඒ ගත්ත ණයවල විශේෂයෙන්ම අයිරා පහසුකම්. ඒකට හේතුව තමයි බැංකුව වලට අධික ලාභයක් ඇත්තරම මේ ණය පහසුකමක් විදිහට නෙමෙයි බැංකු අයිරාව තියෙන්නේ. ඔබතුමා කියන්නේ මේ ණය ලබා ගැනීම ඇතුලේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ජීවිතවල කියන්නේ ව්‍යාපාරවල දියුණුව කියලා නැහැ කියලාද? ඒ කියන්නේ ඒ දියුණුව ඒ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ කියන්නේ ඔබතුමා කියන විදිහට මේ තවත් මේ යම්කිසි උගලකට අහු වෙලාද මේ ඉන්නේ? අනිවාර්යයෙන්ම බත්. ඒක තමයි ඇත්තරම අපිට අවුරුදු 30ක විතර කාලයක් තුල ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති වගේ ක්‍රියාත්මක කරපු දේවල් එක්ක අපිට හිතන්න දෙන්නේ ඇත්තරම මේක උගුලක් පැහැදිලිවම ඒක පැත්තකින් ජාවාරමක් එක පැත්තකින් මාෆියා එකක්. ඒකට හේතුව තමයි මේ දෙන ණය ක්‍රමය තුල මේගොල්ලෝ දීලා තියෙන ව්‍යාපාරිකයන්ට ගොඩනගෙන්න පුළුවන් ණය යෝජනා ක්‍රමයක් සහ බැංකු ක්‍රමයක් අපේ රටේ නැහැ. බැංකු ලාභ ලබා ගැනීමේ අරමුණින් පමණයි වාණිජ බැංකු මේ ණය ලබා දීලා තියෙන්නේ. එතකොට මේක හරහා
සමහර නීති අනපනත් වලින් මේගොල්ලොන්ට අවසරය දීලා තියෙනවා මේ ක්‍රියාවලිය තුල තමන්ගේ ඒ කොටස ඒ ලාභය කුමන හෝ අරමුණකින් ව්‍යාපාරය විනාශ කරලා හෝ දැඩි පීඩනයක් කරලා හරි ග්‍රහණයටම ව්‍යාපාර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අහු කරගෙන තමන්ගේ අරමුණට පමණක් යන්න ලාභය වැඩි කිරීමේ අරමුණෙන් තමයි වාණිජ බැංකුව ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි වාණිජ බැංකුවත් තේරුම් අරගත්තේ නැහැ අපි මේ විනාශ කරන්නේ අපිව ගොඩ දාන්න ඉන්නේ. මොකද බැංකුකරුවා සහ ගනුදෙනුකාරයා කියලා කියන්නේ අතරම ගහකට පොත්ත වගේ ඉන්න ඕන. ඊට පස්සේ ගනුදෙනුකාරයා විනාශ කරලා බැංකුවකට මේ ගොඩ නැගීමක් නැහැ. ඒ නිසා අපි මේ කාලය තුල අපි දැකලා තියෙනවා මේක ක්‍රියාත්මක වෙන්නේ මේ 1990 අංක 4 දරන පරාටේ පනත ඒ වගේම 2000 ලීසින් පනත හරහා පැහැදිලිවම ගනුදෙනුකාරයත් එක්ක ගිවිසුමකට එළඹෙනවා ණයක් ගන්න ගියාට පස්සේ. මේ ගිවිසුම ඒකපාර්ශවී විදියට තමයි බැංකු ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරිකයා ගිහිල්ලා ණය යෝජනා ක්‍රමයක් තෝරා ගන්නවා. දීර්ඝකාලීන ණය යෝජනා ක්‍රමයක් මගේ ව්‍යාපාරය තුන යන්ත්‍ර සූත්‍ර මිල ගැනීම. මම මේ උදාහරණයක් ඔබට කියන්නේ. එතකොට මේ යන්ත්‍ර මිලදී ගැනීමට ගන්න දීර්ඝකාලීන ණය මුදලක්. හොඳ ස්ථාවර වත්කමක් විදියට. ඊට පස්සේ මේ පොලි අනුපාතික ඔබ බලන්න ලංකාවේ තියෙන පොලි අනුපාතික ලෝකේ තියෙන ඉහළම පොලිය තමයි අපේ රටේ තියෙන සංවර්ධන බැංකුවක් අපේ රටේ නැහැ. ඒතර වාණිජ බැංකුව වලින් ණය අරගෙන අපිට දියුණුවක් වෙන්න බෑ. ඒතකොට මම අර මුලින් කිව්ව කාරණේට මම ප්‍රවිෂ්ඨ වෙනකොට මේක තුල තියෙනවා විශේෂයෙන්ම 90 අංක 4 දන්න පරාටේ පනතෙන් ලාභ අරමුණු කරගත්ත ව්‍යාපාර තුල ඒගොල්ලෝ එන්නේ ඒගොල්ලෝගේ බිස්නස් එකක් කරන්න. එතකොට මේකට ගහණය වෙනවා අපේ ඉන්න ව්‍යාපාරිකයා. එතකොට මේ ව්‍යාපාරිකයා ණය ගන්නවා තමන්ගේ මේක ගන්නේ අපයක් තියලානේ. තමන්ගේ ගෙදර තියලා සහ තමන්ගේ ව්‍යාපාරික ස්ථානය අපේට තබාගෙන තමයි මේ ණය මුදල ගන්න. එතකොට මේක අවදානමක්. ව්‍යාපාරික ව්‍යවසායක වුණාම අපි අවදානම් ගන්න ඕන. ඒතර මේ අවදානම අරගෙන ඉන්වෙස්ට් කරනවා කියන ආයෝජනය කරනවා තමන්ගේ ව්‍යාපාරය තුල. හැබැයි අපි හිතපු බැංකුකරුවා නෙමෙයි මේ ණය දීලා තියෙන්නේ. එතකොට මේක හරහා මේගොල්ලෝ ව්‍යාපාරය මෙහෙයවීමේ හැඩල් එක. කියන්නේ ව්‍යාපාරිකයාගේ තියෙන ඔහුට අවශ්‍ය කරන විදියට ණය මුදල ලබා දෙන්නේ නැහැ. සහ මේ ව්‍යාපාරයේ මෙහෙයවීමේ කටයුතු බැංකුව ගන්නවා. ඊට පස්සේ ඒක කරන්නේ ස්ථීර අයිරා වගේ අධික පොලියක් තියෙන අයිරාව ලබා දීලා මොහු ණය උගුලක සිර කරනවා. ඊට පස්සේ මේ ව්‍යාපාරය තමන්ගේ ගහණයට කරන් ඔහු මෙහෙවනවා. ඊට පස්සේ මොහුට ණය දීලා අපි ගියේ ඊට පස්සේ මොහුට මේක වෙන්නේ මේ පොලි අනුපාතිකත් එක්ක තමන්ගේ ව්‍යාපාරයේ තියෙන ලාභදායීත්ව අනුපාතය ගැලපෙන්නේ නැහැ ණය ගෙවීම සඳහා. අපි සාමාන්‍යයෙන් කිව්වොත් එහෙම ප්‍රභාත් අපේ රටේ ව්‍යාපාරිකෝ වැටෙනවා. ඒ කියන්නේ කඩාවැටීමක් තියෙනවා ව්‍යාපාරිකෝ අපි ගත්තන් පස්සේ. මේකේ පැහැදිලිවම මේ සාමාන්‍යයෙන් තමන්ගේ ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් එක මූල්‍ය කළමනාකරණයේ තියෙන දුර්වලතා නිසා අපි සාමාන්‍යයෙන් ව්‍යාපාරිකව පිරිසක් කඩාගෙන වැටෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි ඔබ දකින අද දවස තුල ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවානේ ශේෂ්ඨ පිටින් මේ ණය උගුලකට හිර වෙලා තියෙනවා. මේ හිර වෙලා නෙමෙයි තියෙන්නේ පැහැදිලිවම හිර කරලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි මේකට මාෆියාවක් කියලා කියන්නේ. ඔව් අපි මම කැමති දැනගන්න දැන් මේ වෙද්දී ලංකාවේ උග්‍ර ඩොලර් රින්ගයකට මුහුණ පාලා තියෙන ඩොලර් නැහැ අපිට අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වා ගැනීමටවත් ඩොලර් නැති තත්ත්වයකට පත් වෙලා තියෙන තෙල් නැතිව මිනිස්සු කෝලින් වල ඉන්නවා. එතකොට නැත්තම් අත්‍යවශ්‍ය කඩදාසි වගේ දේවල් මේ වෙද්දී අර්බුදයකට ලක් වෙලා තියෙනවා. මේ තත්ත්වය ඇතුලේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ තත්ත්වය මොනවා වගේද? අපි හිතමු දැන් අපි විග්‍රහ කරන්න පුළුවන් ඩොලර් නැති නිසා ආනයන සීමා කරන එක හොඳයි කියලා. එතකොට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ පැත්තේ කොහොමද මේක ඒගොල්ලන්ට දැනෙන්නේ? නැත්නම් ඒ ඩොලර් නැතිවීම ආනයනයේ සීමා කිරීම මොන වගේද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට බලපාන්නේ? මම මුලින්ම මාස් ටීවී ආයතනයට එතකොට අපේ ප්‍රභාත් සහෝදරයටත් මේ අවස්ථාව ලබා දුන්නට බෙහෙවින් අගය කරනවා. ඔබතුමා අහපු හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මේ රටේ ඇත්තටම මේ ප්‍රශ්නට උත්තර දෙන්න ඉස්සෙල්ලා කෙටිම කියනවා මේ රටේ ආර්ථිකය ප්‍රධාන වශයෙන් මාෆියා ක්‍රමයක් තමයි ක්‍රියාත්මක කරන්නේ. ඇත්තටම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික තමයි මේ රටේ ආර්ථික කොඳුනාට ඉකොනොමිකේ හබ් එක. ලක්ෂ 53ක් විතර නියෝජනය කරනවා. ලංකාවේ ආර්ථිකයට 52කට දායකත්වයක් දෙනවා. ඇත්තටම ආර්ථිකයේ ඇත්තටම ෆවුන්ඩේෂන් එක ස්ට්‍රක්චර් එක මේ අපි තමයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික. ඔබතුමා අපේ ඩොලර් ප්‍රශ්නට වචනයක් කිව්වොත් මේ රටේ අර්බුද කියන ඒවා දැන් මේ ඔබතුමා අර්බුදයක් තියෙනවා කියලා. මේ අර්බුද කියන ඒවා ඇත්තටම ප්‍රභාත් නිකන්
මේ ඩුබට නැගිච්ච දේවල් නෙමෙයි. මේ අර්බුද කියන ඒවා බොහොම සැලසුම් සහගතව සූක්ෂම විදියට එක්තරා කොටසක් එකතු වීමෙන් තමයි මේ අර්බුද කියන නිර්මාණය කළ තියෙන්නේ. මේ ඩොලර් අර්බුදේ එවැනිම ප්‍රධාන අර්බුදයක්. එතකොට මේකේ ප්‍රධානම දේ තමයි ඔබගේ ඩොලර් අර්බුදයට මම හරියට උත්තර දෙන්න නම් ප්‍රධාන ගැටලු වෙලා තියෙන්නේ දැන් ඩොලර් කියන එක ලංකාවේ අපේ විදේශ කියන්නේ විශේෂයෙන් ආනයන කරන භාණ්ඩ වලට අත්‍යවශ්‍ය දෙයක් තමයි ඩොලර් කියන එක. ඩොලර් නැතුව අපිට බෝත් කරන්න බෑ. ලංකාවේ පුරවැසිය හැටියට ඩොලර් කියන එක මොකක්ද කියලාවත් දැනගත්තේ මං හිතන්නේ ඊයේ පෙරේද. අපේ මිනිස්සු හිටියේ රුපියල් තිබ්බට පස්සේ ඕන දෙයක් කරන්න පුළුවන් කියලා තමයි හිතාගෙන හිටියේ. සල්ලි වච්ච ගහන ලංකාවේ ආණ්ඩුවේ සල්ලි තියෙන මෙච්චර ගාණ මම පහුගිය දවස් තුනක් දැන් ට්‍රිලියන 2ක විතර පිටුන සල්ලි අච්චු ගහලා තියෙන ආලුතෙන් මුද්‍රණය කරලා තියෙනවා. එතකොට අපේ සාමාන්‍ය පුරවැසියෙක් හිතුවේ රුපියල් තිබ්බම මට ඕන දෙයක් කරන්න පුළුවන් ඒ බඩු ගේන්න බැරි කියලා. ඇත්තටම ඩොලර් තමයි අපේ සංචිතය අපේ වත්කම්. මේක ලංකාවේ ගත්තොත් එහෙම දැන් මහ පරිමාණ ව්‍යාපාරිකෝ ඒ කියන්නේ සුලහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර උඩ ව්‍යාපාරිකෝ කීප දෙනෙක් අතට මේ ව්‍යාපාර ලංකාවේ ප්‍රාග්ධනය හිමිකම් ඒ අයට අත්පත් කරගැනීමේ ක්‍රමයක් තමයි ප්‍රභාත් ඇත්තට මේ ක්‍රියාත්මක කරන්නේ. නැතුව මේක මේ අහඹු සිදුවීමක් නෙවෙයි. මේක බොහොම සැලසුම් සහගත සිදුවීමක්. මේකට ශ්‍රී ලංකා මහ බැංකුව අධිපති ලංකා මුදල් ඇමති ලංකාවේ පවතින ආණ්ඩුව සහ මුලින්ම මේකට වගකිය යුතුයි. ඇත්තටම කරන්නේ මුලින්ම කරන්නේ සුලහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් අකර්මණ්‍ය කිරීමක් තමයි මේ සැලසුම් සහගතව කරන්නේ. ඔබතුමා කියන්නේ මේ ඩොලර් නැතිවීම හමුවේ මේ සුලහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් කඩාවැටීමට වඩා සැලසුම් සහගතව මේගොල්ලෝ කඩාවැටෙන එක උපක්‍රමයක් කළා තියෙනවා. පැහැදිලිව කඩාවැටීමේ උපක්‍රම තමයි ප්‍රභාත් ක්‍රියාත්මක කරන්නේ. ඒකට මම පොඩි උදාහරණයක් කියන්නම්. ඔබට මේ මෑතකදීම සිද්ධ වෙච්ච දේ මම කියන්නම්. ළඟදී භාණ්ඩ 367ක් ගෙන්නන එක නැවතුව තාවකාලික ඩොලර් අර්බුදයෙන්ද. හැබැයි ඒකට විකල්පයක් ගෙනාවා. ඒ විකල්පය තමයි ඒ භාණ්ඩ ගෙන්වීමට ඇත්තටම ලයිසන් එකක් අවසර පත්‍රයක් ලබා ගන්න ඕන කියලා. ඇත්තටම මේක ලබා ගන්න මූලිකව අවශ්‍යතාවය මොකද්ද? මහ බැංකුව මේ ශ්‍රී ලංකා මේ කියන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්ගෙන් ඒකට අනුමැතිය ගන්න ඕන. ඒතර ඔබ හිතන්න මුදල් අමාත්‍යාංශයේ ලේකම්ගෙන් අනුමැතිය ගන්න පුළුවන් මේ රටේ කාටද කියලා. එතකොට මේ එක්තරා පැලැන්තියක් හදලා ඒ පැලැන්තියට මේකේ මේ අවසරය දීලා එතකොට ඒ කට්ටිය හරහා තමයි මේ ඊට පස්සේ අපි ළඟදී තහනම් කරපු භාණ්ඩ 367 ඒ කට්ටිය හරහා තමයි ගෙන්නන්නේ. එතකොට එක්තරා සුළු කොටසක් අතර මේකපත් වෙන්න තමයි මේ සීල් වැඩිපිළිවෙල ඇත්තම හදන්නේ. ඩොලර් අර්බුදය පවා මේක හිතාමතාම බොහොම සැලසුම් සහගතව නිර්මාණය කරපු අර්බුදයක්. දැන් අපි ඔබතුමා දන්නවා ඇති ඇත්තම පෙටාවල හෙට්ටි වීදියේ ගියොත් ඔබට ඩොලර් ගන්න පුළුවන්. ඔබ මේ පවතින මේලට වැඩි ඩොලර් ඔබට ලබා ගන්න පුළුවන්. මේ ළඟදී ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් එක අතහැරියා. ඇත්තටම පා කරා. එතකොට මේ ඔය බ්ලැක් මනි සිස්ටම් එක ලංකාවේ හොඳටම එන වැඩක්. ලෝකල් මනි තියෙනවා. ඩොලරුත් විදේශ සංචිතත් එහෙම තමයි. ඒතර මේක බොහොම මම කියන්නේ බොහොම සැලසුම් සහගතව ලංකාවේ තියෙන මිනිස්සුන්ගේ ප්‍රාග්ධනය සියලු ප්‍රාග්ධනය එක්තරා සුළු ධනේශ්වර කොටසකට කියන්න වෙනවා. අත්පත් කරගැනීමේ ක්‍රමයක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. මේවා සැලසුම් සහගත ක්‍රම. ඒක අවිවාදෙම කියන්න වෙනවා මේවා හම්බු දේවල් නෙමෙයි ප්‍රභාස් සහෝදරය. ඔව්. එතකොට සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මුහුණ දෙන ගැටලු රාශිය පිළිබඳව මේ අපි දැන් සාකච්ඡා කරමින් යන්නේ. එතකොට සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ කියලා කියන්නේ මේ සමාජයෙන් එක හුදකලා කොටසක් නෙමෙයි. මේක සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට යම්කිසි ප්‍රශ්නයක් වෙනවා කියලා කියන්නේ මේ මුළු මහත් සමාජයටම ඒක බලපානවා. ඒ නිසා තමයි අපි මාස් TV.lk විදිහට මේ පිළිබඳව සාකච්ඡා කරන්නේ. මම කැමතියි නැවතත් අපි සභාපතිතුමා වෙතට යමු වෙන්න. සභාපතිතුමනි මේ දැන් මේ තත්ත්වයන් උඩ මේ අර්බුද රාශිය ඇතුලේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ අනාගතය මොන වගේ වේද? ඔව් ඇත්තටම දැන් පවතින වාතාවරණය ඉතාම අවිනිශ්චිත වාතාවරණයක් පවතින්නේ. ඒ වගේම කොයි ආකාරයෙන්ටද මේ සඳහා මුහුණ දෙන්න කියන එකට ඇත්තටම රජය විසිනුත් කිසිම වැඩපිළිවෙලක් නැහැ. ඉතින් ඒ තත්ත්වය තුළ විශේෂයෙන් මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ විශාල අර්බුදයකට මේ මුහුණ පාමින් ආවා. නමුත් දැන් ඒක ත්‍රීව්‍ය වෙලා ඉතාමත් බරපතල තත්ත්වයකට මුහුණ දීලා තියෙනවා. විශේෂයෙන්
මේ දැන්ට මේ පවතින ඩොල අර්බුදය හමුවේ විශේෂයෙන් අමුද්‍රව්‍ය නැතිවීම ඊළඟට නිෂ්පාදන කටයුතු යන හිටීම ඒ වගේ විශාල ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවා. ඊට අමතරව දැන් මේ කටයුතු ටික සියලු ආකාරයෙන් මේ වගේ නොකුත් අපහසුතා අවහිරතා තිබුණාට නමුත් අනිත් පැත්තෙන් ගත්තාම අපි මේ කතා කරන මේ මූල්‍ය අර්බුදය කියන්නේ දැන් අතර මේ ව්‍යවසායකයෝ අරගෙන තියෙන ලීසින් පහසුකම් වෙන්න පුළුවන් නැත්නම් බැංකු පහසුකම් වෙන්න පුළුවන්. ඒතර මේවා දැන් මාසිකව ගෙවාගෙන යන්න අවශ්‍ය පරිදි මූල්‍ය ආයතන සහ බැංකු ඒවා ගෙවාගෙන යන්න කියන එක කියනවා ව්‍යවසායකයන්ට. නමුත් මෙතන ගැටලුව තියෙන්නේ මේක කොහොමද කරන්න කියන එක. මොකද දැන් ආදායම් උපදවන්න ක්‍රමේ එන හිටලා තියෙනවා. ඒතර ඒ වගේ තත්ත්වයක් උඩදී කොහොමද මේ වාරික ගෙවීම් කරගෙන යන්නේ? ඒකින්ද ඇත්තටම දැන් රජයේ මේ සම්බන්ධයෙන් මේ දැඩි අවධානයක් යොමු කරලා ඉතා ඉක්මනින් මේ සඳහා උත්තරයක් ලබා දෙන්න අවශ්‍යයි. ඉතින් අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම තුමා දන්නවා පාස්කු ප්‍රහාරය සහ නොනවතින කොවිඩ් රැල්ල දැන් අවුරුදු 2කමාරක් වගේ කාල සීමාවක් තිස්සේ මෙතනට වෙනකන් ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් මේ කාල සීමාව ඒකෙන් පස්සේ ව්‍යාපාර ආරම්භ කරන්න ගත්තා. ඊට පස්සේ මේ ඩොලර් අර්බුදයත් එක්ක ලොකු ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් ඒ ව්‍යවසායකයන් ගත්ත මූල්‍ය පහසුකම් ඒ ආකාරයෙන්ම ගෙවාගෙන යන්න ඕන කියන තැනට රජය සහ මූල්‍ය ආයතන ඒ තැනට තල්ලු කරලා තියෙනවා. නමුත් ඒක කරගන්න විදිහක් නැහැ. ඉතින් ඒකින්ද අපි පැහැදිලිවම කියන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ සහ මේ තියෙන මේ වාතාවරණය යථා තත්ත්වයකට පත් වෙනකන් අනිවාර්යයෙන්ම මේ දීපල පවරා ගැනීම ඇතුළු අනිකුත් දේවල් විශේෂයෙන් අඩුම තරමේ අවම වශයෙන් මේ අවුරුදු 5කටවත් අත්හිටවන්න කියන එක තමයි අපේ ඉල්ලීම. ඒ අනුව තමයි අපිට අපේ මේ ව්‍යවසායකයන්ට තමන් මේ කරගෙන යන ව්‍යවසායික කටයුතු නැවත ආරම්භ කරලා මේ ප්‍රශ්න මැද්දේ වුණත් ඉස්සරහට කරගෙන යන්න පුළුවන් වාතාවරණයක් ඇති වෙන්නේ. එහෙම නැති වුණොත් ඇත්තටම ව්‍යවසායකයන්ගේ මේ සියලු දේ ඇත්තටම කඩාවැටීමකට ලක් වෙනවා. හරි, බොහොම ස්තුතියි. අපි මම කැමති නැවතත් සරත් කරුණාදාස මහත්මයා වෙතට යමු වෙන්න. දැන් ඔබතුමා පැහැදිලි කරා මේ පරාටේ කියලා නීතියක්. ඒ නීතිය පිළිබඳව අපි මම හිතන්නේ බහුතර ජනතාව නොදැනුවත් වෙන්න පුළුවන්. සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ පමණක් දැනුවත් වෙන්න පුළුවන්. ඇත්තට මොකක්ද මේ පරාටේ කියන නීතිය? මේකෙන් මොකක්ද මේ බලපෑම් කරන්නේ මේ සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්? මේක දැන් එක පැත්තට දැන් නීති යනපනත් සාධන්නේ මේ සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ජීවන තත්ත්වය නගා සිටවන්නනේ. එතකොට දැන් මේ නීතිය ඇතුලේ මේ ඔබ සඳහන් කරන ණය යෝජනා ක්‍රමය ඇතුලේ බැංකු වෛරාව ක්‍රියාත්මක වෙන ඇතුලේ මේ සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ජීවිත ඔබගේ විදිහට මේ තවත් අගාධයටපත් වීම වෙලා තියෙන්නේ. ඔව්, ඇත්තටම පරාටේ නීතිය කියලා කියන්නේ මේ 1990 අංක 4 දරන ණය අය කරවා ගැනීම විශේෂ විධිවිධාන 50ක්. ඇත්තටම ඒකෙන් තියෙන්නේ මිලියන 50කට වඩා මිලියන 5කට වඩා මේ වැඩි ණය මුදලක් අධිකරණ එහෙම ණයක් කරන් තියෙන කෙනෙක් වාරික 3ක් ණය ගෙවීමේ කුමන හෝ හේතුවකට ණය ගෙවා ගන්න බැරි වුණාට පස්සේ අධ්‍යක්ෂක මණ්ඩලයට පුළුවන් විශේෂයෙන්ම ඒකේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රසිද්ධ වෙන්දේසී විකිණීම, අනිත් එක තමයි සයිලන්ට් ඔක්ෂන්. ඒ කියන්නේ ඇතුලේ බැංකු නිලධාරීන්ට පුළුවන් ඒගොල්ලොන්ගේ රුපියල් 1000ක මුද්දරයකට පවර ගන්න පුළුවන් බැංකුවට. ඒකට මේක ඇත්තටම අසාධාරණ නීතියක්. ඒකට හේතුව තමයි ව්‍යාපාරිකයෙක් ණය ගත්තට පස්සේ මෙන්න මේ නීතිය පදනම් කරගෙන ඇත්තටම මේකේ ක්‍රම ගොඩක් තියෙනවා. පරාටේ නීතිය දාලා මේ ණය ගෙවන්නෙම නැති කෙනෙකුගේ ණය ගැනීම අපිට ගැටලුවක් නැහැ. ඇත්තටම මේ වකවානුව තුලදී අපි අර කියපු ජාවාරම ඇත්තටම වාණිජ බැංකු තුලින් කරගෙන යනවා ප්‍රබත්. ඒකට හොඳම උදාහරණ මේ වෙනකොට සතියකට 20ක් විතර මේ පරාටේ නීතිය උපයෝගී කරගෙන මේගොල්ලෝ වෙන්දේසි කරනවා. හැබැයි මේ කරන්නේ වටිනා කියන දේපල අපි කියමු මේ තියෙන ක්‍රයිසිස් එකත් එක්ක ණය ගෙවා ගැනීමට නොහැකි වෙනවා. එතකොට මේ ණය ගෙවා ගැනීමට නොහැකි වුණ ව්‍යාපාරිකයෝගේ වාරික 3 ගෙවා ගන්න බැරි වෙනවනේ. එතකොට මේ අවස්ථාවේදී බැංකුව විසින් ඉක්මනින්ම මේගොල්ලෝ මේ පරාට එක්සිකියුෂන් එක ක්‍රියාත්මක කරලා දේපල පවර ගන්නවා බැංකුවල.
එතකොට මේ ඒක එක ඇත්තකින් මේක ප්‍රසිද්ධිය බැනර් දාලා පෝස්ටර්ස් ගන්නවා. ඊට පස්සේ මේකට ව්‍යාපාරිකයාට කිසිම අපි කියන්නේ ව්‍යාපාරයක් කරන මිනිස්සෙක් දීපල තියලා ණය අරන් තියෙනවා. හැබැයි තමන්ගේ ආදායම අහිමි වීම තුල ණය ගෙවා ගන්න බැරි තත්ත්වයක් වෙනවා. ඉතින් කිසිම මානුෂික භාවයක්, ඒ කියන්නේ අධිකරණයකටවත්, ඒ කියන්නේ අධිකරණයට බලයක් නැහැ. මේක ඇත්තරම මේ සමහර අවස්ථාවල ඒ කාලය අපි කියමු දැන් කෙනෙකුට අවස්ථාව තියෙනවා අධිකරණයේ පිහිටපතන්න. එතකොට අපි මේක නවත්තා ගන්න පුළුවන් අධිකරණයට ගිහිල්ලා වාරණයක් ගන්න පුළුවන් මේ වෙන්දේසි කිරීම සහ පවරා ගැනීම නතර කරන්න. හැබැයි ඒකට දින 14ක වගේ කාලයක් තමයි තියෙන්නේ. එතකොට බැංකුව විශේෂයෙන්ම කරන්නේ මේ දින 14ක වගේ කාලය තුලට පරණ දිනයක් දාලා ඔහුට ඒ නීතිමය කටයුතු කරගන්නවත් අවසරයක් දෙන්නේ නැහැ. ඊට පස්සේ මේ දේපල පවරගෙන ෆිස්කල් මාර්ගයෙන් ඇත්තටම එළියට දානවා. අපි දන්න හොඳ ව්‍යාපාරිකයෝ ඉන්නවා. සමහර ඒවා රීෂෙඩියුල්මන්ට් සාධාරණ විදියට කරලා දීර්ඝ කාලයකට මේ ගෙවාගෙන යන්න කතා කරලා එතකොට ව්‍යාපාරිකයාට වැඩපිළිවෙලක් හදාගන්න කාලයක් දෙන්න ඕනේ. දැන් මේ වෙලාවේ ප්‍රවාහත් අපිට ඇත්තටම හිතන්න පුළුවන් කමක් නැහැ ණය ගෙවන්නේ කොහොමද කියලා. එක පැත්තකින් ඩොලර් ප්‍රශ්නේ නිසා එහෙන් වහන්න නැහැ. මේවා හිර වෙලා තියෙනවා. ඊට පස්සේ බලශක්තිය අර්බුදේ අපි දන්නේ තෙල් මේවත් එක කොහෙන් අතර වෙයිද කියලා. ඒතකොට ව්‍යාපාරිකයාමද මේකට බිල්ලට ගන්න. ඒතකොට රජයේ කිසිම අපිට පේනවා මේගොල්ලෝ මේ නීති පද්ධතිය තුළ ක්‍රියාත්මක කරගෙන තමන්ගේ ගනුදෙනුකාරය ආරක්ෂා කරගන්න වැඩපිළිවෙලක් අපි වාණිජ බැංකුව තුළ දැක්කේ නැහැ. මේ වගේ අර්බුද අවස්ථාවකදී කොහොමද තමන්ගේ ගනුදෙනුකාරයෝ රැකගන්නේ කියලා. ඒතකොට ආණ්ඩුව රජය විශේෂයෙන් මේකට කිසිම නිහඬ පිළිවෙතක් අනුගමනය කරනවා. ඒතකොට අද වෙනකොට ජාවාරමක් බවට බැංකුව කරගෙන ගිහිල්ලා මේ දේපල අත්පත් කරගැනීමේ ඉක්මනින් මේගොල්ලෝ මේ වැඩ ටික කරගෙන යනවා. ඒක නිසා මේක වහාම නතර කළ යුතුයි. නතර කරලා ඔහුට අවස්ථාව දී යුතුයි මේ ආදායම ගොඩනගා ගන්න, ණය ගෙවා ගන්නත්, ව්‍යාපාරය ආරක්ෂා කරගෙන ඉන්න බෑ. නිසා ව්‍යාපාර ආරක්ෂා කරගන්න තියෙන හොඳම වර්කින් කැපිටල් එක කාරක ප්‍රාග්ධන මුදල් සම්පාදනය කරගන්න ඕන. ඊට පස්සේ අඩු පොලියේ අනුපාතිකයකට දීර්ඝ කාලීනව මේව ණය මුදල් රීෂෙඩියුල්මන්ට් එකක් කරන. ඒතකොට ඔය පැහැදිලිවම ඔය පරාටේ පනතේ යටතේ උතෙන් දෙන්න කලින් ගත යුතු ක්‍රියාමාර්ග ගොඩක් ගන්න පුළුවන් මේ ණය ගනුදෙනුකාරයා පිළිබඳ. කියන්නේ ඔහුට කතා කරලා ඔහුගේ ව්‍යාපාරයේ බැල හොයලා බලලා ඊට පස්සේ ඔහුට පුනරුත්ථාපන ණය මුදලක් ලබා දෙන්න පුළුවන්. ඉතින් එවැනි දේවල් නොකර හිතාමතාම අපිට තේරෙන විදිහට ඔය කොළඹ ප්‍රදේශයේ ගම්පහ වගේ ප්‍රදේශවල වටිනා දේපල ඉතාමත් අඩු මුදලකට අරන් බැංකු කළමනාකරුවෝ අද තරව්කාරවෝ බවට පත් වෙලා තිබෙනවා. මේක ආයෝජනයක් කරගෙන ඉන්නේ. කියන්නේ ඔබතුමාගේ දේපල ණයක් කරන් ඔබතුමා හිර කරලා ගෙවා ගන්න බැරි වුණාම ණය අර්බුදයක තුල ඊට පස්සේ කමිෂන් එකක් තියාගෙන කළමනාකරුවෝ ඔය ප්‍රොපර්ටි එක දේපල වෙනත් පාර්ශවයන් විකුණන ඒ කියන්නේ මුදල් හොයන මේකක් බවට පත් කරගෙන තියෙනවා. ඒකට ඒගොල්ලොන්ගේ විවිධ අංශින් ඔබ දන්නා ඔය සීසර්ලා වගේ වාහන උස්සනවා වගේ පරාටේ නීතිය හන්දා දේපල අත්පත් කර ගැනීම සහ විකිණීමේ කටයුතු කළමනාකරුවෝ කරගෙන යනවා. ඒ නිසා මෙවැනි ව්‍යසනයකට අපේ රටේ ව්‍යාපාරිකයෝ ඇත්තටම පත් වෙලා තියෙනවා. සමාජයේ නොපෙනුනාට මේ ඉතාමත් අර්බුද රාශියක් මේ සුළහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් තුළ තිබෙන බව ඔබට තේරෙන්නට ඇති. මම කැමතියි නැවතත් අපේ අරුණ කීර්ති මහතා වෙතට යමු වෙන්න. මේ දැන් අපි යෝජනා කරමු මේ අපි බොහෝ මිනිසුන් කරන් චෝදනා කරනවානේ මේ වෙලාවේ ඉන්දර නැහැ. මේ වෙලාවේ විදුලිය නැහැ. මේ වගේ චෝදනා කරනවා. නමුත් අපි ඒකට විසඳුම් සොයන්න, ඒ කියන්නේ සෙවිය යුතුයි. දැන් මේ වෙලාවේ අපි කිව්වොත් එහෙම අපිට මේක ගෙනත් දෙන්න කියලා ඩොලර් නැත්තම් අපි කොහොමද ගෙනත් දෙන්නේ? මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්න වලට කෙටි කාලීන විසඳුම් තියෙනවා සහ දීර්ඝ කාලීන විසඳුම් තියෙනවා. අපි මේකට විසඳුම් යෝජනා කරමු. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන යෝජනා. ඒ සඳහා අපිට අවස්ථාවක් තියෙනවා. අද ප්‍රභාත් ප්‍රධාන දෙයක් කියන්න ඕන. මේ රටේ අතීතයේ ඉඳලම වර්තමානයේ අතීතයේ අනාගතයටත් වෙයි මේ සුළහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අර්බුදේ, ණය අර්බුදේ, නිෂ්පාදන අර්බුදේ, ඒ අයගේ ව්‍යාපාර කරගෙන මේ ගැටලුව හැමදාම තිබ්බා. හැබැයි මේක හැමදාම කරේ ඒ අය තනි තනියෙන් ඉස්සදගෙන තනි තනියෙන් දරාගෙන තනි තනියෙන් විනාශ වෙච්ච එක පමණයි සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි අපි තමයි 2019 විශේෂයෙන් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මේ අර්බුදේ ඉස්මතු කරන්න පටන් ගත්තේ. ඇත්තට අපි ඉස්මතු කරන්න පටන් ගත්තේ එදා අපි දැක්ක 2019 පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මොකද ලංකාවේ ඒ වෙනකොට සංචාර කර්මාන්තේ ඇත්තටම ඉහළම තැනක තිබ්බේ. ලංකාවට ඇමරිකන් ඩොලර් බිලියන 5ක් විතර ලැබෙන අවස්ථා තිබිච්ච අවස්ථාවක් තමයි 2019 ඒ සංචාර ව්‍යාපාරයෙන් අපි එච්චරට මුට්ටර ගිහිල්ලා තිබ්බා. ඒක දේශපාලන අර්බුද හේතුවෙන් ඒක රටේ ඒ වගේ තත්ත්වයක් ඇති කරලා ලොකු ආර්ථික පසුබෑමකට ලක් කර. ඇත්තම මේ දේවල් සියලු දේ සිදු කරපු දේවල් හැටියට තමයි අපි දකින්නේ.
එතකොට එදා අපි තීරණය කරා අපි මේ ඉන්න සියලු දෙනා අපි මහින්ද්‍ර මහත්තයා මේ අපේ සරත් මහත්තයා ඇතුළු මම ඇතුළු අපේ මේ බාහිර සෑහෙන පිරිසක් ඉන්නවා. අපි තීරණය කරා තවදුරටත් මේක ඉවසීමෙන් තේරුම් නැහැ. මේකට අපි හඬක් නගන්න ඕන කියලා අපි එදා ඉඳලා අපි එකතු වෙලා මේකට ප්‍රශ්නට උත්තරයක් ගන්න තීරණය කරා. හැබැයි ඒ වෙනකොට මේ රටේ ක්‍රමවේද යම් තාක් දුරට ඇත්තම ප්‍රබහත් පැවතුණා. හැබැයි අපි මේ රටේ ජනාධිපතිවරයාට මේ රටේ මේ ඇමති මණ්ඩලයට මහ බැංකුවට අවශ්‍ය බැංකු පද්ධතියට සීල පවසන්ස් මේ සම්බන්ධයෙන් දැනුවත් කරා. දැන් අපි මේකට තීරණයක් ගත යුතුයි. මේකට ක්‍රමවේදයක් හැදිය යුතුයි. මේ අරුබුදෙන් ගොඩ එන්න ඕන කියලා අපි එදා දැක්කා. දැන් මේ වෙනකොට දැන් වසර 3ක් විතර ආසන්නලා තියෙනවා. මේ අක්කු බීරලින්ට වීණා ගායන වගේ තමයි අපිට දැන් මේක සිද්ධ වෙලා තියෙන්නේ. ඒකින්ද දැන් අරුබුදයට ඇත්තම විසඳුම් ඇත්තම පේන්තෙක් මානේ නැති තරම් තමයි ඇත්තම දැන් එහෙම තමයි මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. දැන් බලන්න පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා මේ 2022 අප්‍රේල් වලට අවුරුදු 3ක් ගත වෙනවා. පාස්කු ප්‍රහාරයේ උණුසුම යන්නත් ඉස්සෙල්ලා ස්වභාවික වසංගතයක කොවිඩ් වසංගතය. ඒක දැන් මේ 2020 මාර්තු මාසෙ ඉඳලා මේ වෙනකම්ම වර්තමානයේ දක්වා යම් තාද්දට පැවැත්ගෙන යනවා. හැබැයි අපි විශ්වාස කරන්නේ පාස්කු ප්‍රහාරයෙන් වගේ කොවිඩ් වසංගතේ රටේ ආර්ථිකයට හානියක් වුණා කියලා. මොකද ලෝකේ අපේ ආසියාවේ රටවල් ගොඩක් රටවල් ආර්ථිකේ වර්ධනය කරන් තියෙනවා. විදේශ සංචාරය වර්ධනය කරන් තියෙනවා. අපි අත්‍තරම ඒ ලෙවල් එකෙන් පොළොව යට ඉන්නේ. ඔබතුමා දකින්න නැති ප්‍රස්තාරවල අපි පොළොව යට ඉන්නේ. අපි ත්‍රිනාගයක් තමයි තියෙන්නේ. එහෙමනම් අපි මුලින්ම යෝජනා කරන්නේ මේකට උත්තරයක් හැටියට. දැන් මේ කට්ටිය මුලින් අපි කියපු අවස්ථාවල මේකට අවධානය යොමු නොකරා නම් තවදුරටත් වෙලා තියෙන්නේ පරිහානිය සහ විනාශයේ අතිමහත් විදියට සිද්ධ වෙලා නම් තියෙන්නේ. මේ පාස්කු ප්‍රහාරය ස්වභාවික වසංගතේ ආර්ථිකේ පරිපාලනය කිරීම ආර්ථිකයේ ගමන්කරුවන් පෙරගමන්කරුවන් අපි නොවේ නම් අපි මේකට වග කිය යුතු නැතිනම් අපි මේකට හවුලුත් නැත්නම් අපි කරන්නේ මේ රටේ ආර්ථිකයට දායකත්ව වීම පමණක් නම් එහෙමනම් අපි මේ ආර්ථික කඩාවැටීම මේ තත්ත්වයට රට අදපත් වීම අද තෙල් නැහැ ගෑස් නැහැ විදුලි අර්බුදයක් තියෙනවා ආහාර අර්බුදයක් තියෙනවා නැපුණාට ජනතාවට බහුතර ජනතාවට අවබෝධ නොවුනට මේක ඇත්තටම ගිනි ගොඩක ජනතාව ජීවත් වෙන්නේ අපි ඒ දකින හැඟීම් තමයි මේ අපි ඇත්තට ඔබතුමාලත් එක්ක මේ කතා කරන්නේ අපි දැන් යෝජනා කරන්නේ මේ රටේ සුලහ මධ්‍යපරණ ව්‍යාපාරිකයෝ මේ තත්ත්වය හැමදාම තියෙන්නේ නැති වෙයි ඒකින්ද මේ රට කවදා හරි වෙන කෙනෙක් හරි මේ රට පාලනය කරලා මේ රට ගොඩ ගන්න මේ සුලහ මධ්‍ය පරිමාණ මේ ව්‍යාපාරික පිරිස රටට අවශ්‍යයි. මොකද මේ දුෂ්කර අවස්ථාවල මුහුණ දීලා කටුක අත්දැකීම් විඳලා බාධක වලට මුහුණ දීලා බොහොම ඇත්ත කිව්වොත් එම සාමාන්‍ය වචනෙන් කිව්වොත් මේක අපි කියමු ටෙම්පරාද් වෙලා පදන් වෙලා තියෙන්නේ. ඇත්තට මේ මිනිස්සු ටික හරි වටිනවා. එහෙමනම් මේ මිනිස්සු ටික අපි රැක ගන්න ඕන අනිවාර්යයෙන්. මේ මිනිස්සු රැක ගන්න නම් අපි අනිවාර්යයෙන් මේ වෙලාවට මේ අවස්ථාවේදී අපි පැහැදිලිව කියන කරන්න දෙන හොඳම යෝජනාව සුළුහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයෙන් ණය සියලු දේ කපා හැරලා නිදහස් කළ යුතුයි. මේ අය මොනවා කරනවත් මානසික මට්ටම ඔවුන්ගේ සතුට අනිවාර්ය පාත්තා යුතුයි. මොකද මිනිහෙකුට වටින්නේ මිනිහෙකුගේ මානසික මට්ටම. මොකද ස්ට්‍රෙස් වල මිනිස්සු ලෙඩ වෙලා හානි වෙන පටන් ගත්තා පස්සේ ඇත්තට මේ මිනිස්සුගේ ප්‍රයෝජන ගන්න බැරි වෙනවා. අපි ඒකට කරන්න පුළුවන් හේතුවත් ඔබතුමාට අපි කියන්නම්. අයි එහෙම අපි මෙහෙම යෝජනා කරනවා වගේ අයි අපි මේ කියන්නේ කියලා. ඔබතුමා දන්නේ නැති 2019 අන්තිම භාගයේ තමයි මේ ආණ්ඩුව බලයටපත් වුනේ. ඒ බලයටපත් වෙච්ච ලාවේ රටේ බදු ආදායම 2019 වෙනකන් 2019 පහුගිය යහපාලන ආණ්ඩුවට රුපියල් ට්‍රිලියන 2ක බදු ආදායමක් ගත්තා. මේ ආණ්ඩුව ඇවිල්ලා ඒක ට්‍රිලියන එකට බැස්සුවා. එතකොට ට්‍රිලියන එකට බැස්සුවා කියන්නේ ඒ ට්‍රිලියන එකේ බදු ආදායම ඒ වාසිය ගියේ මේ රටේ ඇත්තට ධනපතිපන්තියේ මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට. මේ රටේ සුළුහ මධ්‍ය ප්‍රමාණ ව්‍යාපාරිකයන්ගේ ප්‍රබහත් ණය තියෙන්නේ රුපියල් ට්‍රිලියනයක් විතර. ඒ ඔය බංකුවේ එක සරල කාරණාවක් විතරයි. මේ රටේ ඔබතුමා දන්නවා ට්‍රිලියන 17.2ක් විතර ණය තියෙනවා. ඔබතුමා දන්නවා වත්කම් තියෙන ට්‍රිලියන 3කට විතර වගේ අඩු ප්‍රමාණයක් තියෙනවා. ඒක බදනවා හිටපු විගණාධිපති ගාම්ජීත් මහත්තයා මට මතක නැහැ ගාම්ජීත් මහත්තයා ළඟදී කතා කිව්වා. ඇත්තට මේ රටේ දෛනික ආදායම රුපියල් බිලියන 5ක් වගේ තමයි තියෙන්නේ. ඒ හේතු කොටගෙන මේ බැංකුව ගන්න අධික ලාභ ගන්න. මහ බැංකුව ගන්න අධික ලාභයක්. මහ බැංකුව මහ බැංකුව පිටරටින් ගෙන ව්‍යාපාර ණය කියන. එතකොට ඒ ණය සමහරලාට 100ට එකට වගේ එකට දෙකට කියන ණය තියෙනවා. එතකොට මහ බැංකුව 107ක් වගේ තියලා AWPR කියලා බැංකුවට දෙනවා. බැංකුව 104ක විතර තව මාජින් නැත්නම් තමයි අපිට දෙන්නේ.
ඔබතුමා දන්නේ නැති මේක පොඩ්ඩක් කියන්න ඕන ජපානයේ පොලි අනුපාතය 7.25%ට. ඇමරිකාවේ 100%යි, ඊර්ෂ්‍යාල් 100%යි, අසල ඉන්දියා 4.5යි, පහයි උපරිම යන්නේ. හැබැයි මේ අර අපේ සරත් මහත්තයා කිව්වාගේ දරුණු නීති, දරුණු අනපනත් ඒ ණයවලට නැහැ. ඒකින්ද මේක හරිම අසාධාරණ අයිති සහගත මංකොල්ල කන ඇත්තටම මාෆියා ක්‍රමයක් තමයි මේ රටේ ආර්ථිකයේ මේ බැංකු ක්‍රමය සහ සියලු ආර්ථිකය පවතින්නේ. ඒකින් තමයි අපි කියන්නේ සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ටික නිදහස් කරන්න ඕන කියලා ණයවලින්. අපි තව මේක ණය ඇත්තටම මේ ආර්ථික නගා සිටුවෙන් නම් තව කාරණාවක් කළ යුතුයි. දේශපාලක විසින් පාලක විසින් ඇත්තටම රටේ සැබෑ ආර්ථික අර්බුදයක් තියෙනවා නම් හොඳම දේ තමයි රටේ ජනතාවට මේ රටේ ඇත්ත තත්ත්ව පහදන එක. ඒක තමයි කළ යුත්තේ. ගෙදර ප්‍රශ්නයක් තියෙනවා නම් තාත්තා කියන්නේ මගේ ආර්ථිකය මෙච්චර ප්‍රශ්නේ. මගේ ආර්ථික තත්ත්වයක් තියෙනවා. එතකොට මේ ඒ ගෙදර දරුවෝ දැන් අපිට දැන් ඔබතුමා ප්‍රවාහ දැන් අපිට කියන්න වෙලා තියෙනවා අපේ ගෙදර දරුවන්ට අපේ ආදායම නැහැ. හාල් කිලෝ එක මෙච්චරයි. ගෑස් එක මෙච්චරයි. ඒ වෙනදා වගේ කන්න බෑ. ඒකෙන්ද බල පාලනය වෙන්න කියලා. ඒ රටේ නියම පාලකයෝ නම් මේක ස්වභාවික වෙච්ච දෙයක් නම් ඇත්තටම බය නැතුව කියන්න පුළුවන්. එහෙම නම් මිනිස්සු තෙල් ටික පරිමහයි ගෑස් ටික අර පරිමහට වැඩ කරගනි පරිභෝජන අඩු කරයි එහෙම වෙයි. එහෙම කියන්නෙත් නැහැ. කහුවත් කියන්නේ කරුංකාරයෝගේ අපිට කරන්න පුළුවන්. අපි පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. තෙල් පොලින් නැහැ. සල්ලි ප්‍රශ්නයක් නැහැ. අපි රට මෙච්චර සංවර්ධනය කරනවා. මහා මාර්ග ලක්ෂයක් හදනවා. එහෙමනම් එච්චර කරුංකාරයෝ නම් අපි කියන්නේ එහෙනම් අපි නිදහස් කරන්න. ඔයාලට පුළුවන් හින්දා කියන්නේ නිදහස් කරන්න. අනිත් එක තමයි අපි අනේ තව පොඩි යෝජනා කියන්න මේ පරාට නීතිය කියන එක සහ මුලින්ම සංශෝධනය විය යුතුයි. මේක ඇවිල්ලා මංකොල්ල කන නීතියක් කියලා. එහෙම අයිතියක් නැහැ. මේක ඇවිල්ලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් අභිභාගයපු මේ නීතියක්. ඒක එහෙම නීති හදන්න රටක කිසිම කෙනෙකුට එහෙම අයිතියක් නැහැ. අනිවාර්ය වෙනස් වෙ යුතුයි. අපි තව යෝජනා කරන අවසාන වශයෙන් ඔබතුමා කාලේ මං ගන්න ලෝකේ බැංකු කියන්නේ ප්‍රබහත් බැංකු කියන අර්ථයෙම තියෙන්නේ බැංකු පොලිකාරයෝ නෙමෙයි. බැංකු කියන්නේ පොලිකාරයෝ නෙමෙයි. මේ ලංකාවේ ඉන්නේ බැංකු පොලිකාරයෝ. ඒක පැහැදිලිව කියන්න. ඒකට හේතුව තමයි බැංකු තියෙන්නේ ව්‍යාපාර සංවර්ධනය කරන්න. බැංකු කියන්නේ සේවාවක්. එතකොට බැංකුවට බිස්නස් නැහැනේ. බැංකු බිස්නස් කරන්නේ නැහැ. බැංකුවට තියෙන සල්ලි විතරයි. බැංකුවට සල්ලි සාමාන්‍ය ඕනම රාජ්‍යයක දියුණු රාජ්‍යයක බැංකු පද්ධතියට ඒ රාජ්‍ය විසින් මුදල් දෙනවා. මුදල් දෙන්නේ ව්‍යාපාර සංවර්ධනය කරන්න. එතකොට ව්‍යාපාරයක් ලංකාවේ කෙනෙක් ව්‍යාපාරයක් කරනවා නම් කවුරු ඔබ හරි මම හරි ව්‍යාපාරයක් කරනවා නම් ගොඩක් වෙලාවට ලෝක අනිත් රටවල කරන්නේ ඔබ කැමති ව්‍යාපාරය මොකද්ද? ඒ සම්බන්ධ ඔබට අවබෝධයක් ඔබට දැනුමක් ඒ සියලු දේ දෙන මූලික ප්‍රාග්ධනීය ප්‍රභාත් නොමිල දෙන්නේ. නිකන් දීලා ඒක දෙන දීලිවරලා ඊට පස්සේ යාල කරන්නේ එයාට ඒ ව්‍යාපාරයට අවශ්‍ය ණය මුදල් දෙන ඒවා දෙන්න බොහොම අඩු පොලියට 100කට සතගණන් වලට දෙන්නේ. එහෙම දුන්නාට පස්සේ බැංකුව නිකන් ඉන්න ඒකට ඉන්නවා ඒ ව්‍යාපාර අධීක්ෂණය කරන්න බැංකුවල මගින් ඉන්න බැංකුවල කාර්යභාරයක තමයි. එහෙම කරලා ඒ ව්‍යාපාරයට අඩුපාඩු මොනවද? එතකොට ඔබතුමා හවුව කලින් එහෙම ව්‍යාපාරයට අමුද්‍රව්‍ය එතකොට ඒ අවශ්‍ය දේවල් ගේන්න ඕන. එතකොට ඒවා සැපයීම් බැංකුව විසින් මැදිහත් වෙන සමහර ඒ වගේ රටවල මොකද ඒවා මැදිහත් වෙලා ගේන්න බැරුණොත් ඇත්තට ව්‍යාපාරික වරදක් නෙමෙයි ප්‍රභාත්. ඒක රටේ වරදක් නෙවෙයි. එහෙනම් බැංකු වලට මැදිහත් වෙනවා. රජයේ මැදිහත් වෙනවා. ලෝකේ තියෙන බිස්නස් කරන ව්‍යාපාරිකයන්ට ලෝකේ ආයතන ගොඩාක් තියෙනවා. ඒ ආයතන තියෙන ව්‍යාපාරිකයන්ගේ මේ ප්‍රශ්න හොයන්න එන්නේ. ගැටලු හොයන්න එන්නේ. අපේ රටේ ආයතන තියෙනවා. අපෙන් අපිට මොන හරි හානියක් කරන්න තමයි ප්‍රභාතයේ ආයතන තියෙන්නේ. අපි ව්‍යාපාර විදියට අපේ රටේ මේ රටේ ලොකු සේවයක් කරන්නේ. අපි කාගවත් යැපෙන්නේ නැතුව අපි සෑහෙන සේවයක් කරන මේ ආර්ථිකයට අපි අතර සේවක ඉන්නවා. අපි අය නඩත්තු කරනවා. ඒ අයගේ පවුල් ජීවත් වෙනවා. අපි ලොකු සේවයක් කරනවා. ඔබතුමා ඒක පැහැදිලිව දන්නේ නැතිනේ. එතකොට මේ රටේ ආයතන තියෙන්නේ අපි විනාශ කරන්න. එක්කෝ අපිට මොකක් හරි දාලා බොරුවක් ගහලා දඩයක් ගහයි. මේ බොරු ටැක්ස් ගෙවල නැත්නම් ඒකත් හරියට ටැක්ස් ක්‍රමයක් නැහැ. එයාලට ඕන විදිහට ටැක්ස් හදන්න හරියට ටැක්ස් ක්‍රමයක් තියෙන ප්‍රභාත් ලොකු වැඩ නෙමෙයි මේ ප්‍රභාත්. මේ රජයෙන් කරන්න තියෙන බිස්නස් වලට දැන් අලුතෙන් ලෝක ගොඩක් දියුණුයි සොෆ්ට්වෙයාර් එකක් දාන්න පුළුවන්. හරි සොෆ්ට්වෙයාර් එකක් දාලා දෙන්න පුළුවන් සිස්ටම් එකට වැඩ කරන්න. ඒ කරන සේල් එකෙන් ටැක්ස් එක ඔටෝමැටික් යන්න හදන්න පුළුවන්. අපි කරන සේල් එකේ ඒක බොහොම සරලයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒව කරන්නේ නැත්තේ මේ රට කවදාකම මේ අයට අවශ්‍ය නැහැ. මේ රට හරි තැනකට ගෙනල්ලා මිනිස්සුන්ගේ ජීවන මට්ටම ඉහළට දාලා හොඳ තැනකට ගේන්න අවශ්‍යතාවයක් නැහැ ප්‍රභාත්. ඒක තමයි මූලික පරමාර්ථය වෙලා තියෙන්නේ. මෙතන ගැටලුව තියෙන්නේ එතන. ඒකින්ද
මේ රට හදන්න පුළුවන් ප්‍රභාත්. අපට හදන්න පුළුවන්. මේ රටේ අවශ්‍ය ඔය මූල්‍ය සහන කියන්නේ මූල්‍ය සපීම් සාධාරණ විදිහට කරනවා නම් අනිසි 50 දාලා මිනිස්සු ඉර කරන්නේ නැත්තම් එතකොට අපේ රටේ නිෂ්පාදනය කරන පුළුවන් මේ ඒ කියන්නේ මැටීරියල්ස් ඇත්තටම ඕන තරම් තියෙනවා. ඔබතුමා දන්නේ නැති අපේ රටේ තමයි ලෝකේ දෙන හොඳම වරායවල් ටික තියෙන්නේ. නේ හොඳම මේ ඒ කියන්නේ ඛනිජ සම්පත් ටික තියෙන්නේ. හොඳම එතකොට ස්වභාවික සම්පත් ටික තියෙන්නේ. හොඳම මේ මොනද මැණික් ටික තියෙන්නේ. ඒ වගේ මේ ප්‍රභාත් අපේ රටේ ඕන තරම් දේවල් තියෙනවා. මේ රට ප්‍රභාත් අපිට එකතු වෙලා හදාගන්න පුළුවන් එක ප්‍රශ්නයක් නැහැ. මේ රට අවසාන වශයෙන් කියන්නේ මේ රට සැලසුම් සහගතව විනාශ කරලා අපිට වල පරිලට දාලා විනාශ කරන වැඩිපුරක් තමයි ප්‍රභාත් කියන්න කනගාටුයි. හරි බොහොම ස්තුතියි මේ අරුණ මහත්මයා අපිට සඳහන් කරපු කාරණේ මට පොඩි ප්‍රශ්නයක් ඇති වුණා මේ අරුණ මහත්මයා සඳහන් කරා මේ ණය කපා හරින්න කියලා. ණය කපා හරින්න කියලා යෝජනා කරාට එතකොට දැන් මේ ණය කපා හැරීම ඇතුලේ බැංකු පද්ධතිය අර්බුදෙට ලක් වෙනවානේ. දැන් එතකොට අපි හිතමු තැන්පත් කරුවන්ගේ ණය මුදල් එතකොට කපා හැරීම ඇතුලේ බැංකු අර්බුදෙට ලක් වීම ඔබතුමා කොහොමද දකින්නේ? ප්‍රභාත් ඇත්තනම මේ වෙනකොට නම් බැංකු පද්ධතිය ඇත්තටම අවධානම කොහොමත් ලක් කරලා තියෙන අපිට තේරෙන විදිහට. ඇත්තටම මේ ප්‍රශ්නේදී අපි ණය කියලා කියන්නේ එක පැත්තකින් ඉන්නවා සල්ලි තියන අය, අනිත් පැත්තේ ඉන්නවා එයාට ව්‍යවසායකත්වයක් නැහැ. අනිත් පැත්තෙන් ඉන්නවා ව්‍යවසායකත්වයේ තියෙන මුදල් නැහැ. නිසා බැංකු කරන්නේ අතරමැදි ක්‍රියාවලිය. මේ පැත්තේ සල්ලි තියන අයගෙන් අරගෙන මේ පැත්තේ සල්ලි නැති අයට දෙන එක. ඒ උතන තියෙන ලාභය බැලුවට පස්සේ එක පැත්තකින් තැන්පත් කරුවන්ට ගෙවීමක් කරනවා 4.5% වගේ පොලිය. ඊට පස්සේ මේ අයට දෙනවා 127යි. 127ක 31ක වගේ පොලි අනුපාත වලට ණය යෝජනා ක්‍රමෙදී ඒතකොට බැංකු අධික ලාභයක් මේ තුලින් ගන්නවා සහ රජය ඒ හරහා ලොකු මේ මුදලක් බදු වශයෙන් ගන්නවා. එතකොට අද වෙනකොට මේක ඇත්තරම මේකේ තැන්පත් කරුවට සාධාරණයක් ඉෂ්ට වෙලාද කියන ප්‍රශ්නේ එනවා. එතකොට බැංකු නීතිය අනුවම මහ බැංකුව නියාමනය අනුව තියෙන්නේ තැන්පත් කරුවෙක් අපි කියමුකෝ ඔබතුමා කෝටි 10ක් ඩිපොසිට් කළා තිබ්බා කියලා බැංකුවක. හැබැයි බැංකුව බංකොලොත් වුණොත් එහෙම බැංකුව ගෙවන්නේ ලක්ෂ 6ක වගේ මුදලක්. එතකොට ඔබ හිතනවාද සාධාරණත්වයක් තියනවා කියලා බැංකුවෙන් සල්ලි ගත්තා නම් ඔහුට ගෙවිය යුතුයි. ඊළඟ කාරණේ තමයි එහෙමනම් කොහොමද ETI තැන්පත්කාරෝ ඔබතුමා දකින්නවා පාරේ ඉන්නවා තැන්පත් කරලා මුදල්. ඊට පස්සේ ද ෆිනෑන්ස් තැන්පත්කරුවෝ පාරේ ඉන්නවා. පැහැදිලිවම අපේ රටේ තැන්පතු කියලා කිව්වේ ණය දීම තුලින්ම මේ ව්‍යාපාරිකයාගේ ලව්වම තමයි තැන්පත් කරවගෙන ඉන්නේ. ඒ කියන්නේ බැංකුවේ කළමනාකරුවෝ තමන්ගේ බැංකුවේ ඩිපොසිට් එක වැඩි කරන්න ඕන තමන්ගේ ඉස්සරහට තමන්ගේ මේ ඉස්සරහා ශ්‍රේණි වලින් ඉහළට යන්න. එතකොට කරන්නේ දැන් ණය ගන්න කෙනාගෙන්ම ඒ සල්ලි වලින් ඩිපොසිට් එකක් දාලා බැංකුවේ ඩිපොසිට් එක පෙන්නලා ඒගොල්ලෝම මේ සල්ලි ආයෝජනය කරලා තියෙනවා. අතන මේගොල්ලෝ හම්බ කරගත්ත අධික ලාභය තමයි මේ වෙනකොට ඒගොල්ලෝ ගාව තියෙන්නේ. ඒ සල්ලි තමයි අපිට ඇත්තටම දීලා තියෙන්නේ. ඉතින් මේ ක්‍රමය තුල මං හිතන්නේ තැන්පත් කරුවන්ට මේ පවතින ක්‍රමය තුල ඇත්තටම ලාභ මේ ඒගොල්ලන්ට මේකක් වෙයි කියලා. මේකට හොඳම විසඳුම තමයි ඇත්තටම සංවර්ධන බැංකුවක් මේ රටේ ස්ථාපිත කරන්න ඕන ව්‍යාපාරිකයෝ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ නගා සිටවන්න. මෙතුමා කියපු කාරණාත් එක්ක එකතු වෙන්න ඕනේ එතන. ඒ හරහා මේ ව්‍යාපාරිකයන්ගේ ණය කපන්න පුළුවන්. ඒකට හේතුව තමයි රීෂෙඩියුල් කරලා తాවකාලික විසඳුම් අපි ඉල්ලුවට මේගොල්ලෝ දුන්නේ තවත් අර මොරටෝරියම් එකේ ණය හිරවිල්ලක්නේ. ඒ තියෙන ආදායමට වැඩිය තව ආදායම වැඩි කරගන්න ඕන අරක ගෙවන්න. ඒ අරුවේ තව අර්බුදයකට මුහුණ දීලා. නිසා ඒ කාලේ පහු වුණා දැන් ප්‍රභාත්. ඒ අපි කියපු යෝජනා කරන්න පහු වෙලා තියෙනවා. ඒතකොට රජයක් හැටියට ඔබතුමා දැක්ක IMF එකට ගිහිල්ලා මේවට මේ ප්‍රතිසංස්කරණ කරන්න කියලා කිව්වා. නමුත් මේ මිනිස්සු ඒවා ගණන් ගත්තේ නැහැ. දැන් ඒක උඩුදුවලා දැන් ඒ කාලේ පහු කරලා තියෙන නිසා දැන් මේකෙදි ව්‍යාපාරිකයෝ බේරගන්න පැහැදිලිවම ව්‍යාපාරිකයන්ගේ ණය తాවකාලික අවුරුදු 5කට නතර කිරීම තුළ ඔහුගේ මානසික ඔබ කියන්නේ මානසිකව මිනිස්සු වැටිලා ඉන්නේ. එතකොට දැන් අර ටෙන්ෂන් එකක ඉන්නේ ආතතියටපත් වෙලා ව්‍යාපාරිකයෝ. ඊට පස්සේ ඒ නිසා පෞල් ප්‍රශ්න වැඩි වෙලා. එතකොට මේ අයගේ ලොකු ප්‍රශ්න මේක ඇතුලේ තියෙනවා. ඒ නිසා මේක විසඳ ගන්න එහෙම කරන්න නම් පැහැදිලිවම අපි කියනවා ආණ්ඩුවේ ඔබ බලන්න අපි ඇහැකට දැකපු නැති පෝරණයකට මිලියන 7000ක් ගෙවුවා ආණ්ඩුවේ. ඊට පස්සේ අපි දැකපු නැති එයා බස් 4කට කෝටි 18000ක් ගෙවුවා. මිලියන 18000ක් ගෙවුවා. එතකොට ඔබ කියන මේ පාර්ලිමේන්තුවේ දිනක වියදම කීයද බලන්න. මේ රටේ එක පැත්තකින් ජනතාව දුක් විඳිනවා. එක පැත්තකින් කණ්ඩ නැතුව ඉන්නවා. ඩීසල් ටික නැතුව පාරේ රස්තියාදු ගන්නවා. හැබැයි මේ රටේ පාලකයයි ඒ පාලකයාට හවුල් වෙලා ඉන්න නිලධාරි පළන්තිය ඔබ දන්නවද මහ බැංකුවේ නිලධාරීන්ගේ පඩිය කොච්චරද කියලා? අපි දන්නවද කබ්‍රාල් මහත්තයාගේ මේ ළඟදී පරණ ඇරියස් එක ලක්ෂ ගාණක් ගෙවුවා. එහෙනම් ඒගොල්ලෝ හරියට මේ ආර්ථිකය කළමනාකරණය කරාද? මේකට ව්‍යාපාරිකයෝද වරද කරලා තියෙන්නේ. දැන් හැම පැත්තෙම පීඩාවටපත් කරලා තියෙන්නේ ව්‍යාපාරිකයෝ මේ රටේ ජනතාවයි. එතකොට මේක කරන්න අපි වරදක් කරේ නැහැ. අපි අහනවා මහ බැංකුවෙන්
මහ බැංකුව හරියට මේ මූල්‍ය කළමනාකරණය කරා නම් මේගොල්ලෝ ඉගෙන ගත්තේ මේ රටේ ජනතාවගේ මුදල් වලින්. ඊට පස්සේ මේ රටේ බදු මුදලින් තමයි මේගොල්ලොන්ට වැටුප් ගෙවලා තියෙන්නේ. ඒ නිසා පැහැදිලිවම මේගොල්ලොන්ගේ වැටුප් කපන්න ඕන. බිලියන ගණන් ලාභ ගත්ත බැංකුවල තියෙන සල්ලි පැහැදිලිවම 150ක් ගන්න ඕන. හැමෝම මේකට කැපකිරීම කරලා අපෙත් කොටසක දායකත්වයක් දරලා සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කරන්න ඕන. මේ රටේ කණ්ඩ පුළුවන් ඒව නිෂ්පාදනය කරන්න පුළුවන් හැමදේම ශක්තිමත් කරන්න ඕන. ඒ නිසා අපි යෝජනා කරන්නේ මේ ඉහළ වැටුප් කපලා කැබිනට් එකේ වියදම් අඩු කරලා කැබිනට් එක 20කට විතර අඩු කරලා මේ වැඩකට නැති රාජ්‍ය අමාත්‍යාංශ අයින් කරලා වියදම් අඩු කරලා ඒ කැපකිරීම මේගොල්ලෝ කරන්න ඕන. සහ මේ රටේ අනවශ්‍ය රාජ්‍ය ව්‍යවසායන් කොච්චර පාඩු ලබනවද ප්‍රභාත්? ඒ කියන්නේ විදුලි බල මණ්ඩලයේ දිනකට පාඩුව කොච්චරද? එතකොට මිහින්නේ ආයේගේ දිනක පාඩුව මේ ඔක්කොගේම සමුච්චිත පාඩුව ගත්තොත් එහෙම ප්‍රකෝටි ගාණක් අපි විනාශ කරනවා. මේ මහජන මුදල්. ඒ නිසා අපිට කළමනාකරණය කරගන්න නිසි වැඩපිළිවෙලක් තිබුණා. රාජ්‍ය ආදායම ඔබ දන්නවා බජට් එකේදී අපේ ආනයන වියදමයි අපනයන ආදායමයි අතර පරතරය අයවැය ගෙවුම් ශේෂය පියව ගන්න විදියක් නැහැ. මේවට සැලසුම් නැහැ. අපිට හිතනවා මේගොල්ලෝ වගේ පිරිසක් මේක පාලනය කරොත් අපිට හෙට දවස තුල අපිට ලොකු ගැටලුවක් තියෙනවා. මොකද අපිට යන්න වෙන රටක් නැහැ මේ ප්‍රභාත්. පැහැදිලිවම ඔබ ඇතුළු අපිට මේක තුල එන්න ඕන. අපේ ළමයින්ට අනාගතයක් තියෙනවා. ඒ නිසා අපි මේ කතිකාවත ඉස්සරහට ගෙනාගෙන ගිහිල්ලා මේගොල්ලෝ කරන්නේ නැත්නම් අපිට සිද්ධ වෙනවා මේකට අපිට කරුණා කරලා ඔබතුමාලා අපිට මේ අරගල කරන්න ඉඩ තියන්නේ නැතුව මේක පුළුවන් කෙනෙකුට බාර දීලා ඇත්තටම මේ රටේ ව්‍යවසායිකයොත් එක්ක සාකච්ඡා කරන්න කිව්වා. ඒව අහන්නේ නැත්නම් ඇත්තටම මේක තමයි තීරණය. අපි මෙතෙන්ෙන් එහාට කොහෙටද යා යුත්තේ සහ ගල යුත්තේ කුමක්ද කියන ප්‍රශ්නේ අපිට තාම තියෙනවා. ඔව් අද දවසේදී අපි සාකච්ඡා කරේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මුහුණ දෙන ගැටලු සහ ප්‍රශ්න සහ උන්ගේ අර්බුදයන් පිළිබඳව. ඉතින් අපි අද දවසේදී සාකච්ඡාවට ආරාධනා කරපු මහින්ද්‍ර පෙරේරා මහත්මයාට සරත් කරුණාදාස මහත්මයාට සහ අරුණ කීර්ති මහත්මයාට බොහොම ස්තුතියි. ඒ වගේම තවද හෙට දවසේදීත් අපි සූදානම් වෙනවා mastv.lk විදිහට තව තවත් මෙවැනි මිනිසුන්ගේ දැවෙන ප්‍රශ්න පිළිබඳව ඉදිරියට සාකච්ඡා කරන්න. එහෙනම් ඔබට සුබ දවසක්.